සම්මාන ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලියේ අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. උඹගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනයත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මකව පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මතේ විවිධ තැන්වලදී එම පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් එන්න MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න. 071 39 30 751. ආයුබෝවන් ආදරණීය නංගි මල්ලියේ ඔයාලා අද අපිත් එක්ක එකතු වෙන්නේ Easy Way of Learning ආයතනය සමග සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවත් එක්ක. ඉතින් දීර්ඝකාලීනව අපිත් එක්ක එකතු වුණු ළමයි දන්නවා අපේ දෙසැම්බර් 15 වෙනිදා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරේ. අද 7 වෙනි දවස් තමයි මේ ඔයාලා අපි මුණ ගැහෙන්නේ. ඉතින් මේ වන විට සාර්ථක අපි පාඩම් 6ක් අවසන් කරලා තියෙනවා. ඉතින් ආදරෙන් නංගි මල්ලියේ ඔයාලගේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයේ ඒ සාමර්ථ්‍යයක් කරාම ඒ සාමර්ථ්‍යයක් අරමුණු කරගෙනම සිදු කරන ලබන මේ වැඩසටහන් මාලාවට ඔබලගේ පූර්ණ සහයෝගය අපට ලබා දෙනවා කියලා අපි හිතලා අපේ කැපවීම මෙසේ ආරම්භ කරනවා. ඉතින් අද නංගි මල්ලියේ ඉතින් අද 7 වෙනි දවසේ විදියට ඔයාලා අද වන විට පාඩම් 6ක් ඉගෙනගෙන ඉවරයි. මේක වැඩසටහනේ අපි ගුරුවරු 3 දෙනෙක් මත තමයි මේක ගෙනියන්නේ. මූලිකවම MG සර්ගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා අනිත් එක්ක මමත් එකතු වෙලා මේ වැඩසටහන් මාලාව ඉදිරියට පවත්වාගෙන යනවා. ඉතින් ඔයාලට අපි උගන්වන කරුණු සම්බන්ධව යම්කිසි විෂය ගැටලුවක් තියෙනවා නම් අපි ඔයාලට ලබා දීලා තියෙන WhatsApp දුරකථන අංකයට WhatsApp මගින් අපිට එම ගැටලු එවන්න පුළුවන්. අපි එම ගැටලු එකතු කරලා ඉදිරි දිනයකදී අපේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා ඔයාලට එම ගැටලු ආශ්‍රිතව තියෙන විසඳුම් ඔයාලට කියා දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආදරණීය මල්ලියේ අද පාඩම විදිහට පටන් ගන්න තියෙන්නේ 7 වෙනි පාඩම මූලික සටහන් පොත්. ඊයේ අපි කතා කරා ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන පාඩම. ඒ 6 වෙනි පාඩම අද ඊට පස්සේ කතා කරන්න තියෙන 7 වෙනි පාඩම. ඉතින් ඔයාලා මේ වන විට කතා කරලා ඉවරයි ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර සංවිධාන, ඊට පස්සේ ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන, ඊට පස්සේ ගිණුම්කරණය හැඳින්වීම, ඊට පස්සේ ගිණුම්කරණ සමීකරණය, ඊයේ ඉගෙන ගත්ත ගනුදෙනු වල ද්විත්ව බලපෑම. ඉතින් අද තියෙන්නේ අපිට මූලික සටහන් පොත් කියන පාඩම නැත්නම් මාතෘකාව තමයි
අද අපිට දීලා තියෙන්නේ. ඉතින් අපි මූලික සටහන් පොත් කියන පාඩමට යන් අද. දැන් මොකද්ද මූලික සටහන් පොතක් කියන්නේ? දැන් එකපාරම අපි පාඩමට එන්න කලින් අපි කලින් ඉගෙනගත්තු දේවල් ගැන විවරණයක් ලබා ගමු. ඉතින් ඔයාලා දැන් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද දන්නවා? එතකොට ව්‍යාපාර විසින් ගිණුම්කරණය කරනවා කියලා දන්නවා. ඒ ගිණුම්කරණය කරන්නේ මොකටද කියලා ඔයාලා දන්නවා. ඉතින් ඒ ගිණුම්කරණය කරන ආකාර දැන් අපි කිහිපයක් කතා කරා. ඒ ගිණුම්කරණය කරන ආකාර වැඩිදුර, ඒ කියන්නේ ඇඩ්වාන්ස් විදියට කතා කරන්න පාඩමෙන් පාඩම ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපි ඊයේ කතා කරේ ගනුදෙනුව දිත්වල බලපෑම. මීට කලින් එම්ජි සර් කතා කරා ගිණුම් කරන සමීකරණය. ඉතින් ගිණුම් කරන සමීකරණයෙන් පටන්ගෙන අපි දිත්ත සටහන් න්‍යායට ඇවිල්ලා දැන් අද මූලික සටහන් පොත් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආදරණීය මල්ලේ ඔයාලා දැන් මං ඊයේ පාඩමට අදාළව මං දැන් ඔයාලා ව්‍යාපාරයේ අයිතිකරුවෙක් විදියට හිතන්න පුරුදු කරා. දැන් ඔයාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන ව්‍යාපාරේ ඔයා තමයි අයිතිකරු. දැන් අයිතිකරු විදියට හිතනකොට මේ පාඩම් ව්‍යාපාර ගිණුම් කරන කියන විෂය ඉගෙන ගැනීමට ඉතාම පහසුයි. ඔයා හැමතිස්සෙම ඔයාලා ගාණක් හදනකොට නැත්නම් ඔයාලට තීරි කොටසක් දුන්නාම ඔයාලා මේ ව්‍යාපාරයේ අයිතිකරු විදියට හැමතිස්සෙම මනසින් සිතා ගන්න. මේ ව්‍යාපාරයේ අයිතිකරු විදියට තමයි ඔයාලා මේ ප්‍රශ්නෙට දීලා තියෙන ප්‍රශ්නෙට යොමු වෙන්න ඕන. එතකොට මේ විෂය සරල විෂයක් විදියට, ලේසි විෂයක් විදියට ඔයාලා දැනෙන්න පුළුවන්. මෙතෙක් අමාරු විෂයක් කරගත්ත මේ මෙතෙක් ව්‍යාපාර ගිණුම් කරන විෂය එපා කරගත්තු ළමයින්ට උනත් ආසාවෙන් ඒ විෂයට සම්බන්ධ වෙලා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාලා ඒ සාමර්ථ්‍ය ලබා ගැනීම අරමුණු කරගෙනම සම්බන්ධ වෙනවා නම් දැන් අපි පියවරින් පියවර පරිපලක් නගිනවා නම් මෙතන ඒ සාමර්ථ්‍යය තියෙනවා නම් අපි තාම මෙන්න මේ හරිය නැගගෙන මෙතනින් තමයි මේ හරිය තමයි ඉන්නේ. ඉතින් අපිට තාම පඩිපෙල් ගොඩක් තියෙනවා. ඉතින් අපි තාම මූලික හරිය තමයි ඉන්නේ. ඉතින් ඉදිරි පඩිපෙල් ටිකක් හරියටම පියවර තියලා අදාළ ඉලක්කයට යන්න නම් ඔයාලට ඉදිරියට හොඳින් මේ විෂයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද පාඩමට යමු. අද මූලික සටහන් පොත් දැන් මම කියවන ඔයා තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. හරිද? ඔයා තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. එතකොට ව්‍යාපාරයේ අයිතිකරුවෝ විදියට දැන් මම ඔයා ඊයේ රෙදි කඩයක් දැම්ම කියලා හිතන්නකෝ. දැන් ඔයා මේ රෙදි කඩේ අයිතිකරුවා තමයි ඔයා. දැන් ඔයා පොඩියට තමයි රෙදි කඩේ මුලින් පටන් ගත්තේ. එතකොට මුලින් ඔයා රෙදි කඩේ මුලින් පටන් ගත්තාම ඔයා සාමාන්‍යයෙන් ලොකු ගිණුම් කරන ප්‍රතිකඩයකට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මුලින්ම කතා කරේ ගිණුම් කරන සමීකරණය නේ. ගිණුම් කරන සමීකරණයෙන් ඔයා පටන් ගත්ත මුල් දවස්වල ගිණුම් කරන කටයුතු සිදු කරා. මොකද ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් යටතේ ඔයාලගේ ව්‍යාපාරයේ වෙන ගනුදෙනු සියල්ලම සඳහන් කරලා ඔයා දැන් ගණන් හදාගෙන ගියා. ඊට පස්සේ අවසානයේ වත්කම් සමානයි වගකීම් වලට මේ සමීකරණය සමාන කරලා මේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලය ලබා ගත්තා. හරිද? දැන් ඔයා ඒ ව්‍යාපාරය කරගෙන යනවා ටික ටික දියුණු වෙනවා. දැන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන්ම ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරයින් පස්සේ කාලයක් සමග ඔයාගේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙනවා. එතකොට දියුණු වීම සමග ඔයාලට ව්‍යාපාරයක් සමග සිදුවන ගනුදෙනු බාහිර පාර්ශ්වයත් එක්ක සිදු කරන වෙන ගනුදෙනු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. ඉතින් ගනුදෙනු දිනෙන් දින ඉහළ යනකොට හරි මෙන්න මේ වගේ ගිණුම් කරන සමීකරණයක් යටතේ අපිට ගිණුම් කරන කටයුතු කිරීම අපහසුයි. ඒ කියන්නේ ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ තමයි තීරණ ගැනීම සඳහා ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන එක. යම්කිසි තීරණයක් ගන්න ව්‍යාපාරය සම්බන්ධයෙන්
ඒ ඇල්මක් තියෙන පාර්ශවයන්ට ඔයාලා ඇල්මක් තියෙන පාර්ශව කවුද කියලා දන්නවා මීට කලින් ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ පාර්ශවයන්ට තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ඉතින් දැන් ඔයාලගේ ව්‍යාපාරේ පටන් ගත්තා. ඔයා කුඩාවට තමයි පටන් ගත්තේ. දැන් ටික ටික ඔයාගේ ව්‍යාපාරේ වර්ධනය වීගෙන එනවා. එතකොට ව්‍යාපාරේ වර්ධනය වෙනකොට ඔයාලගේ ව්‍යාපාරයේ සඳහා වෙන ගනුදෙනු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් යනවා. ඉතින් දිනෙන් දින එහෙම වැඩි වෙමින් යනකොට ඔයාලට වන ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාලට සටහන් කරගන්න, ඒ කියන්නේ ගනුදෙනු සටහන් කරගන්න මේ ගිණුම් කරන සමීකරණය යටතේ සටහන් කරගත්තොත් ඔයාලට තීරණයක් ගන්න, තොරතුරක් ගන්න අමාරු වෙනවා. කියන්නේ කිසිම පැහැදිලිතාවයක් නැහැ. ඒ කියන්නේ ගනුදෙනු අපි සටහන් කරගත්තට ඒ ගනුදෙනු වල පැහැදිලි බවක්. ඒ කියන්නේ පැහැදිලි බවක් නැහැ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියා දුන්නා ඒ අපැහැදිලි බව දුරු කරගන්න අපි මොකද්ද ගිණුම් කරන්නේදී රීතියක් භාවිතා කරනවා දිත්ත සටහන් රීතිය කියලා. හරිද? එතකොට දිත්ත සටහන් රීතිය යටතේ අපි ඕනෑම ගනුදෙනුවක් හර සහ බැර විදිහට ගිණුම් දෙකකට දාලා අපි ඒ දෙක බැලන්ස් කරනවා. හරිද? ගනුදෙනුවක් කරනවා නම් මම කියනවා ඔයාලා දන්නවනේ දෙපාර්ශ්වයක් ඉන්නවනේ කියලා. ඒ දෙපාර්ශ්වයක් ඉන්නවන වගේ ගනුදෙනුවක දෙපාර්ශ්වයක් සිටිනවා වගේ ඒ ගනුදෙනුවට අදාළ සිදුවන ගනුදෙනුවත් එක්ක සිදුවන මේ වටිනාකම් උමාරුව හරහා බැර විදිහට අපි සටහන් කළා ගිණුම් වලට ඇතුළත් කරගත්තා. අන්න එතකොට ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙනකොට අපි ව්‍යාපාර ගිණුම් කරන සමීකරණයෙන් බැහැර වෙලා දිත්ත සටහන් න්‍යායට ආවා. දිත්ත සටහන් න්‍යායත් එක්ක තමයි දැන් ඉදිරියට තියෙන ගණන් ගොඩ නැගීගෙන යන්නේ. හරිද? එතකොට දිත්ත සටහන් න්‍යාය යටතේ අපි ගිණුම් වර්ග පහක් දැන් දන්නවා වත්කම් වගකීම් ආදායම් වියදම් ඉන්කම් කියන ගිණුම් වර්ග පහ යටතේ මේ දිත්ත සටහන් රීතිය කොහොමද යොදාගන්නේ කියලා අපි සාකච්ඡා කරා. වත්කම් වැඩිවීමක් අපි වත්කම් වැඩිවීමක් අපි ගිණුමේ මොන පැත්තේ සටහන් කරේ? හර පැත්තේ. ඊට පස්සේ වත්කම් අඩුවීමක් අපි සටහන් කරේ බැර පැත්තේ. මම හිතනවා මේ පාඩම් කරගෙන නැති කියලා අපි මේ පාඩමට ආරම්භයක් ගන්න තමයි මම මේ කෙටින් සඳහන් කරගෙන යන්නේ. ඉතින් වගකීම් වැඩිවීම අපි මොන පැත්තේ සටහන් කරේ? ගිණුම් කරන සමීකරණ. ගිණුමේ වගකීම් වැඩිවීම අපි බැර පැත්තේ සටහන් කරා. හරිද? ඊට පස්සේ වගකීම් අඩුවීමක් අපි මොන පැත්තේ සටහන් කරේ? හර පැත්තේ. ඊට පස්සේ ආදායම් වැඩිවීමක් අපි මොන පැත්තේ සටහන් කරේ? බැර පැත්තේ. ඊට පස්සේ ආදායම් අඩුවීම අපි හර පැත්තේ සටහන් කරා. ඊට පස්සේ වියදම් වැඩිවීමක් අපි මොන පැත්තේ සටහන් කරේ? වියදම් වැඩිවීමක් හර පැත්තේ සටහන් කරා. වියදම් අඩුවීමක් අපි බැර පැත්තේ සටහන් කරා. ඊට පස්සේ අවසාන වශයෙන් හිමිකමේ වැඩිවීමක් අපි මොන පැත්තේ සටහන් කරේ? හිමිකමේ වැඩිවීමක් අපි බැර පැත්තේ සටහන් කරා. ඊට පස්සේ හිමිකමේ අඩුවීමක් අපි හර පැත්තේ සටහන් කරා. ඉතින් ඒ වගේ මේක පාඩම් කරගෙන දැන් ඔයාලා ඉස්සරහට ගණන් හදන්න සූදානම් වෙලා ඇති කියලා හිතලා අපි පාඩමේ පියවරින් පියවරට මේ විෂය නිර්දේශයේ පියවරින් පියවර ඉස්සරහට යනවා. හරිද? මේක තමයි ඔයාලා ගණකාධිකාරියවරයෙක් වුණා මෙන්න මේ න්‍යාය තමයි ගිණුම් කරන්නේදී භාවිත කරන්නේ. දැන් ඔයාලගේ ව්‍යාපාරය ටික ටික දියුණු වෙනවා. ඔයාලගේ ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙමින් යනවා. පාරිභෝගික වෙනවා, අපේ සේවක වඩු විකුණනවා. ඉතින් පාරිභෝගිකයත් එක්ක මුසු වෙන නැත්නම් ගැටෙන ප්‍රමාණය ව්‍යාපාරයේ වැඩි වෙනවා. එතකොට
පාරිභෝගිකත්වයේ ගැටෙන ප්‍රමාණය වැඩි වෙනකොට ව්‍යාපාරයේ ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. එතකොට ගනුදෙනු ඉහළ යාමත් සමග අපිට ඒ ගනුදෙනු නියමානුකූලව අපේ පොත්වල අපේ සටහන් කරගන්න ඕන. අන්නේ පොත්වල සටහන් කරගන්න ඕන නිසා අපි කලින් ගිණුම කියන ආකෘතිය ඉගෙන ගත්තා. එතකොට අපි මම ඊයේ කියලා දුන්නයි සිදුවන සියලුම ගනුදෙනු ගිණුමක් යටතේ අන්තර්ගත කරලා මේ සටහන් කරනවා කියලා. ඒ ගිණුම් අන්තර්ගත කරලා ඒ සියලුම ගිණුම් අපි සියලුම ගිණුම් ඇතුළත් වෙන පොතට කිව්ව මොකක් කියලාද? ලෙජරය කියලා. හරිද? සියලුම ගිණුම් ඇතුළත් වෙන පොතට කිව්ව අපි ලෙජරය කියලා. මේ ලෙජරය ඇතුලේ තියෙනවා වත්කම් ගිණුම් තියෙනවා. වගකීම් ගිණුම් තියෙනවා. හිමිකම් ගිණුම් තියෙනවා. ආදායම් ගිණුම් තියෙනවා. වියදම් ගිණුම් තියෙනවා. දැන් ඔයාගේ පොතක් විදියට දැන් ඔයාලා ළඟ තියෙන පොත ලෙජරය කියලා සිතුවොත් ඒ ලෙජරයේ තියෙනවා වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් හා වියදම් ගිණුම්. එතකොට දැන් ලෙජරේ දැන් ඔයාගේ පොත් දැන් ඔයාගේ මේ සුඩ තියෙන පොත ලෙජරේ නම් ඒ ලෙජරේ ගිණුම් රාශියක් තියෙනවා. එතකොට දැන් ඔයාම කල්පනා කරන්න දැන් මේ වගේ ගිණුම් රාශියක් දැන් මම කිව්වා දැන් ව්‍යාපාරේ වර්ධනය වෙනකොට ව්‍යාපාරේ ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. ඒ ගනුදෙනුත් එක්ක අපි ව්‍යාපාරයේ යම්කිසි ගිණුම් තැබීමක් කරගන්න ඕන. ඒකට දිත්තසටහනය අපි උපයෝගී කරගෙන ගිණුම් වල ඇතුළත් කරනවා. ඒතකොට ලෙජරේ තමයි අපි ගිණුම් ගහන්නේ. ඒ ගහන ලෙජරේ තියෙන ගිණුම් සංඛ්‍යාව වැඩි වීම සමග ලෙජරේ තියෙන සංකීර්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ වගේ ටී ගිණුම් ගොඩාක් ලෙජරේ වැඩුණම ඒ කියන්නේ ලෙජරේ සටහන් කරාම ලෙජරේ සංකීර්ණත්වය වැඩි වෙනවා. එතකොටත් මොකද්ද ගිණුම්කරණයේ උල්ලංඝනය වෙන නීති? උල්ලංඝනය වෙන. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ ගිණුම්කරණය කරන්නේ අපිට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දෙන එක තමයි ප්‍රධානම අරමුණ. ඉතින් අන්නේ අරමුණ ඉටු වෙන්නේ මේ ලෙජරේ ගිණුම් රාශියක් සටහන් කිරීම තුල. දැන් ගිණුම් වැඩි වීම තුලින් එතකොට මේ අපිට යම්කිසි තොරතුරක් පහසුවෙන් ලබා ගන්න අමාරුයි. අපි පියවරෙන් පියවර අන්නේ තොරතුරු පහසුවෙන් ලබා ගන්න ක්‍රමවේදයක් තමයි ගොඩනගාගෙන යන්නේ. අන්න එතකොට අපිට මේ ලෙජරේ සංකීර්ණත්වය අඩු කරගන්න හරිද? ලෙජරේ සංකීර්ණත්වය අඩු කරගන්න ගිණුම්කරණයේදී අපි පොත් වර්ගයක් නැත්නම් පොත් එක පොතක් නෙවෙයි පොත් ගොඩක් පොත් කිහිපයක් යොදා ගන්නවා. අන්නේ පොත් කිහිපයට කියනවා මූලික සටහන් පොත් කියලා. මොකද ඒක යොදා ගැනීම අරමුණ ව්‍යාපාරයේ ගනුදෙනු ප්‍රමාණය වැඩි වීමත් සමගම ව්‍යාපාරයේ ගනුදෙනු ප්‍රමාණය වැඩි වීමත් සමග ගිණුම්ගත කිරීමට වන ගිණුම් සංඛ්‍යාව වැඩි වීමත් සමග ලෙජරේ සංකීර්ණ වෙනවා. ලෙජරේ සංකීර්ණ වීමත් සමග ගිණුම්කරණයේ අදාළ මූලික අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මූලික අරමුණට යම්කිසි බලපෑමක් වෙනවා. ඒ කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු නැත්නම් තීරණ ගැනීමට තොරතුරු ලබා දීමේ අරමුණට යම්කිසි බලපෑමක් වෙනවා. අන්නේ බලපෑම අවම කරගන්න තමයි අපි මූලික සටහන් පොත් කියලා පොත් වර්ගයක් මෙතෙන්දී ඉගෙන ගන්න. හරිද? දැන් අපි බලමු මූලික සටහන් පොතක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මූලික සටහන් පොතක් කියන්නේ මම කිව්වා ලෙජරේ මූලික සටහන් පොතක් කියන්නේ ලෙජරේ තියෙන සංකීර්ණත්වය අඩු කරගන්න ඒ සංකීර්ණත්වය මගහරව ගන්න අපි යම්කිසි පොත් වර්ගයක් භාවිතා කරනවා. ඒකට මූලික සටහන් පොත් කියලා කියනවා. අපි දැන් බලමු මොනවද මූලික සටහන් පොත් වර්ග කියලා. මේකට සමාන වචන කියනවා ජර්නල් එක කියලා හඳුන්වලා දෙනවා. ඊට පස්සේ උපයෝගී පොත් කියලාත් කියනවා. නැත්නම් දෛනික පොත් කියලා කියනවා. හරිද? එතකොට සමාන වචන තුනක් තියෙන උපයෝගී පොත් කියලා කියන
උපයෝගී පොත් කියලා කියනවා. ජර්නල් කියලා කියනවා. ඊට පස්සේ මූලික සටහන් පොත් කියලා දැන් ගන්නපුවේ කියනවා. ඊට පස්සේ දෛනික පොත් කියලා කියනවා. මේ මොන නමකින් විභාගයට ප්‍රශ්නයක් ඇහුවා මේ අහන්නේ මොනව ගැනද? මූලික සටහන් පොත් ගැන තමයි ඒ අදාළ ප්‍රශ්නය අපෙන් අහන්නේ. හරිද? උපයෝගී පොත් කිව්වා, ජර්නලයක් කියලා කිව්වා, නැත්නම් දෛනික පොතක් කියලා කිව්වා. ඒ කියන්නේ මොනව ගැනද? මේ අපි ඉගෙන ගන්න අද දවසේ මූලික සටහන් පොත් කියන මාතෘකාව යටතේ තමයි ඔයාලට මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මූලික සටහන් පොත් වර්ග මොනවද කියලා. හරිද? මේ මූලික සටහන් පොත් අපි වර්ග මේ අද පහක් ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් මූලික සටහන් පොත් වර්ග 9ක් කලින් තිබුණා. දෙකක් දැනට භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. දැනට භාවිතා වෙන්නේ මූලික සටහන් පොත් වර්ග 7යි. ඒ 7ෙනුත් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මූලික සටහන් පොත් වර්ග 5යි. විෂය නිර්දේශයට අනුව. ඉතින් ඔයාලා මතක තියාගන්න 9ක් තිබුණා. දැනට දෙකක් අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ 7ක් භාවිතා වෙනවා. ඒ වුණා 7ක් භාවිතා වුණාට ඉතුරු දෙක අපිට උසස් පෙළ ගිණුම් කරණය කොමර්ස් විෂය මාලාව තෝරාගත්තොත් තමයි ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැනට අපිට මූලික සටහන් පොත් වර්ග 5ක් යටතේ ඉගෙන ගන්න තියෙනවා. හරිද? අපි දැන් බලමු මූලික සටහන් පොත් වර්ග මොනවද කියලා. මම මේ ආකාරයට වගුවක් ගහ ගන්නවා. එකටම ලියන්න ගනුදෙනු වර්ගය. ගනුදෙනු වර්ගය. හරිද? එහා පැත්තේ ලියනවා මූලික සටහන් පොත කියලා. ගනුදෙනු වර්ගය මූලික සටහන් පොත. හරිද? පළවෙනි එක විදිහට මුදල් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු. මුදල් ලැබීම් හා පළවෙනි එක මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධ ගනුදෙනු වර්ගය දැන් මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධ ගනුදෙනු. දැන් මෙහෙම සංකීර්ණ විදිහට හිතන්න එපා. දැන් ඔයාලගේ දැන් ඔයා ව්‍යාපාරයේ අයිතිකරු. හරිද? දැන් ඔයා දැන් මේසයක ඉඳගෙන ඉන්නකොට ඔයා තමයි දැන් ව්‍යාපාරයේ අයිතිකරු. හරිද? ඔයාලගේ මේ සෑම ව්‍යාපාරයක තියෙනවා ලාච්චුවක් කියලා එකක්. දැන් ඔයාගේ ලාච්චුවේ තමයි මුදල් දාන්නේ. මේ මුදල් දානේවයි මුදල් ලාච්චුවෙන් ගෙවනේවයි. අපි ඉස්සෙල්ල අපි මූලික අවධිය මොකද සටහන් කරගත්තේ නැහැ. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණය සටහන් කරගත්තා. ඊට පස්සේ දෙත්ව සටහන් න්‍යායට අනුව ඒ සිදුවන ගනුදෙනුවට අදාළ ගිණුම් වලට අපි දැම්මා. ඊට පස්සේ අපි තව ඇඩ්වාන්ස් විදියට මුදල් ලැබීම් හා ගෙවීම් ගනුදෙනු මොන පොතේ මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධ ගනුදෙනු විතරක් සටහන් කරගන්න අපි දැන් වෙනම පොතක් භාවිතා කරනවා. අන්න ඒ පොතට කියනවා මුදල් පොත කියලා. හරිද? එතකොට මුදල් පොත කියන්නේ මොකද්ද? මුදල් ලැබෙන ඒවා සහ අපි මුදල් ගෙවන ඒවා සටහන් කරගන්න තියෙන මූලික සටහන් පොතට කියනවා මුදල් පොත කියලා. මුදල් පොත කියන්නේ මොකද්ද? අපේ ලාච්චුවට මුදල් එන ඒවා සහ අපේ ලාච්චුවේ මුදල් ගෙවන ඒවා නැත්නම් අපේ ලාච්චුවේ මුදල් යන ඒවා සටහන් කරගන්න අපි මේ ගනුදෙනු විතරක්ම සටහන් කරගන්න වෙනම පොතක් ගත්ත අපේ ව්‍යාපාරයට අන්න ඒ පොතට කියනවා මුදල් පොත කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි පොතට යනවා. දෙවෙනි ගනුදෙනුව බැංකු
බැංකු ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු. බැංකු ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු. දැන් ඔයාලගේ ව්‍යාපාරයේ මුදල් තියෙන ඔයාලගේ ලාච්චුව විතරද? නෑනේ. අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට බැංකු ගිණුමක් තියෙනවා. ව්‍යාපාර වලටත් එහෙමයි. ව්‍යාපාර වලටත් ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුම් එකකට වඩා තියෙන්න පුළුවන්. අපි හිතමු එකක් තියෙනවා කියලා. බැංකු ගිණුමක් තියෙනවා. හරිද? එතකොට ඒ ව්‍යාපාරයේ බැංකුව ආශ්‍රිතයෙන් සිදුවන ගනුදෙනු. දැන් ඔයාලට හදිසි චෙක් පත් වලින් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ අයිතිකරුවෙක් විදියට ඔයාලා ප්‍රායෝගිකව ව්‍යාපාරයක් ආරම්භ කරාම ඔයාලට ඒ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයි. සාමාන්‍ය ව්‍යාපාරයක් ආරම්භ කළාම චෙක් පත් ආශ්‍රිත ගනුදෙනු ඔයාලට සිදු කරන්න වෙනවා. අත්පිට මුදලට වගේම ගනුදෙනු කරුවන් සමග චෙක් පත් ආශ්‍රිත ගනුදෙනු. ඒ කියන්නේ බැංකුව සම්බන්ධ වෙලා කරන්න සිදුවෙන ගනුදෙනු ඉස්සරහදී අපිට මුහුණ ගැහෙනවා. අන්න ඒ වගේ ගනුදෙනු. නැත්නම් අපේ බැංකු ජංගම ගිණුමත් එක්ක සිදු කරන්න වෙන ගනුදෙනු ඒ සියල්ලම අපි වාර්තා කරන්නේ. අපි ඒකටත් වෙනම පොතක් තියා ගන්නවා. දැන් අපි මුදල් පොත තියාගත්ත මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරගන්න. ඉතින් අපි බැංකු ජංගම ගිණුමත් එක්ක කරන බැංකුවට එන මුදල් බැංකුවෙන් ගෙවන මුදල් ඒව සටහන් කරගන්න අපි ඒකටත් වෙනම පොතක් තියා ගන්නවා. ඒ පොතට කියනවා අපි බැංකු ගිණුම කියලා. හරිද? ඒ පොතට කියනවා බැංකු ගිණුම කියලා. බැංකු ගිණුම කියන්නේ මොකද්ද? අපේ ව්‍යාපාරයේ බැංකුව අපි ව්‍යාපාරයට දැන් බැංකු ගිණුමක් තියෙනවා තමයි අනිවාර්යෙන් තියෙනවා. ඒ බැංකු ගිණුමත් එක්ක තියෙන ගනුදෙනු බැංකුව හරහා සිදු කරන්න වෙන ගනුදෙනු සියල්ලම වාර්තා කරන්නේ අපේ බැංකු ගිණුම කියන මූලික සටහන් පොතේ. හරිද? එතකොට අපි මූලික සටහන් පොත් වර්ග දෙකක් ඉගෙන ගත්තා. මුදල් පොත බැංකු ගිණුම. ඊට පස්සේ තුන්වෙනි මූලික සටහන් පොත විදිහට සුළු මුදල් ගනුදෙනු. සුළු මුදල් ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් දැන් ඔයා ලොකු ව්‍යාපාරයක අයිතිකරුවෙක්. හරිද? දැන් ඔයා රුපියල් 10000 නෙවෙයි රුපියල් ලක්ෂ ගණන් වලින් දසදහස් වලින් ව්‍යාපාර කටයුතු කරන විශාල ව්‍යාපාරිකයෙක්. හරිද? ඉතින් ඔයාට ඒ ලොකු ගනුදෙනු වගේම ව්‍යාපාරයෙන් අඩත්තුවට සුළු ප්‍රමාණය වියදම් කරන්න වෙන ගනුදෙනු සිදු කරන්න වෙනවා. හරිද? එතකොට ඔයා විශාල ව්‍යාපාරයක අයිතිකරුවෙක් විදියට මේ සෑම ගනුදෙනුවක්ම සුළු ගනුදෙනුව පවා අවධානය යොමු කරලා සිදු කරන්න වෙනකොට ඔයාට මේ ව්‍යාපාරයේ සංකීර්ණත්වය වැඩි වෙන්න පුළුවන්. අන්න ඒකට සුළු මුදල් විතරක් සාමාන්‍ය ලිපි ද්‍රව්‍ය වලට යන විදිහ සාමාන්‍ය පොඩි ගණන් රුපියල් 100ක් 200ක් වෙන්න පුළුවන් 500ක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුළු මුදල් අඩුවෙන් වියදම් වෙනම වාර්තා කරගන්න අපි තවත් වෙනම පොතක් ඒකටත් වෙනම පොතක් භාවිතා කරනවා. අන්න ඒකට කියනවා සුළු මුදල් පොත කියලා. සුළු මුදල් පොත කියන්නේ මොකද්ද? ඔයාලගේ ලාස්ට්ේ තියෙන පොතට කිව්වා අපි මුදල් පොත කියලා. ඒ කියන්නේ මුදල් ලැබීම් හා ගෙවීම් සටහන් කරගන්න යොදා ගන්න පොතට කිව්වා මුදල් පොත කියලා. ඔයාලගේ බැංකුවේ තියෙන මුදල් බැංකුව සමග සිදු කරන්න වෙන ගනුදෙනු සටහන් කරගෙන අපි වෙනම පොතක් තියාගත්ත බැංකු ගිණුම කියලා. ඊට පස්සේ ව්‍යාපාරයේ සුළු මුදල් වියදම් නැත්නම් අපි ගණන් ගන්න නැති වියදම් කියලා හිතමු. සාමාන්‍ය අපි 100ක් 200ක් වියදම් වුණාට අපි ඒවා සැලකිල්ලට ගන්න. ඒ වුණාට ව්‍යාපාරිකයෙක් විදිහට ඒ මුදල පවා අපි සැලකිල්ලට අරන් නිවැරදිව ගිණුම්ගත කරන්න ඕනේ. අන්න ඒ ගිණුම්ගත කිරීමට අදාළව අපි ඒකට වෙනම පොතක් තියා ගන්නවා. අන්න ඒ පොතට කියනවා සුළු මුදල් පොත කියලා. ඊට පස්සේ හතරවෙනි පොත වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. යටතේ
වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. සාමාන්‍යයෙන් වෙළඳ භාණ්ඩ ණයට ගැනීම කියන්නේ ණයට ගැනුම්. ණයට ගැනුම්. මගේ ගාව සල්ලි නැහැ. දැන් මගේ ලාච්චුවේ සල්ලි නැහැ. ඒ වුණාට මගේ ව්‍යාපාරයට මේ භාණ්ඩ ගන්න අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මම මගේ සැපයුම්කරුවෙකුට කියනවා මම ඔයාලට පස්සේ සල්ලි දෙන්නම්. ඔයාගෙන් මට භාණ්ඩ තෝගයක් මිලද ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ සැපයුම්කරුවා කියනවා පුළුවන්. දැන් ඔයාගේ ව්‍යාපාරයට භාණ්ඩ ගෙනත් දෙනවා. හැබැයි අපි මුදල පස්සේ දෙන්න ඕන. අන්න ඒ වගේ ගනුදෙනු. එතකොට මේ මුදලට වෙන අත්පිට නෙවෙයි මේ ගැනුම් සිදු වෙන්නේ. ණයට. අන්න ඒ ණයට සිදුවන ගැනුම්. ව්‍යාපාරයට භාණ්ඩ ගැනුම් සටහන් කර ගන්න අපි වෙනම පොතක් පවත්වාගෙන යනවා. අන්න ඒ පොතට කියනවා වෙළඳ භාණ්ඩ ණයට ගැනීම සටහන් කරගන්න පොතට කියනවා ගැනුම් ජර්නලය. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයේ සල්ලි නැතුනහම අපි සැපයුම්කරුවන්ගෙන් ණයට භාණ්ඩ ලබා ගන්නවා. අන්න ඒ ලබා ගන්න භාණ්ඩ ටික නැත්නම් අන්න ඒ භාණ්ඩවල වටිනාකම සටහන් කරගන්න අපි ඒකටත් වෙනම පොතක් තියාගෙන යනවා. අන්න ඒ පොතේ නම විදියට අපි සටහන් කරගන්නවා ගැනුම් ජර්නලය කියලා. දැන් අපි අපේ ගාව පොත් කීයක් තියෙද? දැන් ඔය ව්‍යාපාරයේ අයිතිකරු විදියට දැනට පොත් 1යි 2යි 3යි 4ක් තියෙනවා. හරිද? පළවෙනි පොත තමයි මුදල් පොත. ඊට පස්සේ බැංකු ගිණුම. සුළු මුදල් පොත. අන්තිම හතරවෙනි එක විදියට ගැනුම් ජර්නලය. ඊට පස්සේ පස්වෙනි එක මම මේ ටික මකා ගන්න. ගනුදෙනු වර්ගය තමයි වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. හරිද? අපි ඔයාලා හිතන්න දැන් බිස්නස් එකක් කරනකොට අපිට මුදලට විකුණන්නත් වෙනවා ණයට විකුණන්නත් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් දන්නේ නැති මිනිස්සු ව්‍යාපාර කරනකොට සමහර දැන් ඔයාලා දැකලා ඇති අද මුදලට හෙට ණයට කියලා ඒ වගේ බෝඩ් දාගෙන බිස්නස් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ ව්‍යාපාර පැවැත්ම අඩුයි. ඒ කියන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන විදිය ගැන ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. සාමාන්‍ය ව්‍යාපාරයක් කරනකොට අපි ණයටත් විකුණනවා අත්පිටත් විකුණනවා. ඒ දෙක මත පදනම් වෙලා තමයි ව්‍යාපාරයක රඳා පැවැත්මක් තීරණය වෙන්නේ. ඉතින් දැන් අත්පිට විකුණුම් ගැන නෙමෙයි කතා කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. හරිද? වෙළඳ භාණ්ඩ ණයට විකුණනකොට අපේ ඒ ගනුදෙනු වර්ගය සටහන් කරගන්න අපි වෙනම පොතක් මේ වෙනුවෙන් පවත්වාගෙන යනවා. ඒකට කියනවා විකුණුම් ජර්නලය. හරිද? විකුණුම් ජර්නලය තමයි වෙළඳ භාණ්ඩ ණයට විකිණීම කියන ගනුදෙනු වර්ගය සටහන් කරගන්න අපි යොදා ගන්න මූලික සටහන් පොත. හරිද? ඊට පස්සේ 6 වෙනි ගනුදෙනු වර්ගයේ විදියට වෙනත් ගනුදෙනු. ඒ කියන්නේ අපි කලින් කතා කර ගනුදෙනු වර්ග පහට අමතර මොනවද ගනුදෙනු වර්ග පහ? මුදල් ලැබීම් හා ගෙවීම. හරිද? බැංකු වාර්ෂණය සිදු කරන ගනුදෙනු. ඊට පස්සේ සුළු මුදල් ආශ්‍රිත ගනුදෙනු. ඊට පස්සේ ණයට ගැනුම්. ඊට පස්සේ ණයට විකුණුම්. අන්න ඒ ගනුදෙනු වර්ග පහට අමතරව සිදුවන ඕනෑම ගනුදෙනුවක් සටහන් කරගන්න වෙනම අපි පොතක් පවත්වාගෙන යනවා. අන්න ඒකට කියනවා අපි පොදු ජර්නලය. හරිද? ඒකට කියනවා අපි පොදු ජර්නලය කියලා. ඒ කියන්නේ ණයට විකුණුම් නැතුව, ණයට ගැනුම් නැතුව, මුදල් ලැබීම් හා ගෙවීම් නැතුව, බැංකු ආශ්‍රිත සිදුවන ගනුදෙනු නැතුව, ඊට පස්සේ සුළු මුදල් ආශ්‍රිත ගනුදෙනු නැතුව වෙන අනිකුත් ඕනෑම ගනුදෙනු වර්ගයක්
සටහන් කරගන්න අපි වෙනම පොතක් පොදුවේ පොතක් භාවිතා කරනවා. අන්න ඒක ඒ පොතට කියනවා පොදු ජර්නලය කියලා. හරිද? පොදු ජර්නලය කියන්නේ අනිකුත් ඕනෑම ගනුදෙනුවක්. අපි මුලින් කතා කර ගනුදෙනු වර්ග 5ට අමතරව සිදුවන ඕනෑම ගනුදෙනුවක් සටහන් කරගන්න වෙනම පොතක් යොදා ගන්නවා පොදු ජර්නලය. උදාහරණයක් විදිහට ඉඩමක් මිලදී ගැනීම. හරිද? ව්‍යාපාරයේ ඉඩමක් මිලදී ගත්තා නම් ඒ ඉඩම අපිට විකුණන්න නෙවෙයි අපි මිලදී ගන්නෙ. සාමාන්‍ය ඉඩමක් මිලදී ගන්න ව්‍යාපාරයේ දීර්ඝකාලීන ප්‍රයෝජනය සඳහා. එතකොට මේක මේ ගනුදෙනුව සටහන් කරගන්න අපි මේක ඉගෙන ගත්තේ නැහැ කියලාද? කලින් පොතක් නැහැ. විකුණුම් ජලය සටහන් කරන්න බෑ. ඒක ණයට විකිණීමක් නෙමෙයි. ගැනුම් ජලය සටහන් කරගන්න බෑ. ණයට ගැනුම් නෙමෙයි. ඊට පස්සේ බැංකු ගිණුම සටහන් කරගන්න බෑ. බැංකු ආශ්‍රිත ගනුදෙනුවක් නෙමෙයි. ඊට පස්සේ මුදල් පොතේ සටහන් කරගන්න බෑ. මුදල් ආශ්‍රිත ගනුදෙනුවක්. මුදල් ආශ්‍රිත වුණාට මේ මුදල් ආශ්‍රිත ගනුදෙනුවක් ඊට පස්සේ සුළු මුදල් පොතේ සටහන් කරගන්න බෑ. අන්න අර ඒ සටහන් කරගන්න බැරි ඕනෑම ගනුදෙනුවක් අපි සටහන් කරගන්නවා පොදු ජර්නලයේ. හරිද? එතකොට අපි මූලික සටහන් පොත් වර්ග කීයක් ඉගෙන ගත්තද? 6ක් ඉගෙන ගත්තා. මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, ඊට පස්සේ විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය සහ පොදු ජර්නලය කියලා. හරිද? ඔන්න ඔය දැනට ඉගෙන ගත්ත සුළු මුදල් ඒ කියන්නේ මූලික සටහන් පොත් ඔයාලට දීර්ඝ කාල, ඒ කියන්නේ මේ ගිණුම් කරණය අවසාන කෙලවර වෙනතේ මේවා භාවිතා වෙනවා. හරිද? මේවා අමතක කරලා ඉස්සරහට යන්න බෑ. මේවත් එකම තමයි දැන් ඔයා කන්දක් නගිනවා නම් දැන් ඔයාගේ බෑග් එකේ මුලින් පුරන් ආගෙන ඉච්චරයි තා පොඩ්ඩක් ඔයාලට එකතු වෙනවා. බෑග් එකේ බර වැඩි වෙනවා. එහෙනම් මේ බෑග් එකත් මේ ටිකත් අරගෙන තමයි මෙතෙන්ට නගින්න ඕන. හරිද? දැන් ඔයාලගේ බෑග් එකට එකතු වුණා ගිණුම් කරන සමීකරණ. හරිද? ඊට පස්සේ ද්විත්ව සටහන් මෙයායි. ඊට පස්සේ දැන් අද එකතු වෙනවා මූලික සටහන් පොත් කියලා. එතකොට මේ පොත් මේ තුනත් අරගෙන තමයි දැනට ඔයා කන්ද නගින්නේ. හරිද? දැන් එකක්ව හලලා ඔයාට කන්ද නගින්න බෑ. හරිද? එතකොට මූලික සටහන් පොත් වර්ග 5යි. මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, විකුණුම් ජර්නලය සහ ගැනුම් ජර්නලය. එතෙන් මොකද අපි මේ වගේ පොත් වර්ග 5ක් යොදාගන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ මොකද? මේ වගේ පොත් වර්ග 5ක් අපි යොදා ගන්න හේතු මොකද? සාමාන්‍යයෙන් අපි මම මුලින්ම කිව්වා ලෙජරේ තියෙන සංකීර්ණත්වය අඩු කරගන්න. දැන් අපි සෑම ගනුදෙනුවක්ම ලෙජරේ සටහන් කරනකොට ලෙජරේ සටහන් වන ගිණුම් ප්‍රමාණය මේ වගේ රාශියක් එන්න පුළුවන්. හරිද? මේ වගේ ගොඩක් ගිණුම් ලෙජරේ වදින්න පුළුවන්. එතකොට මෙන්න මේක තියෙන සංකීර්ණත්වය අඩු කරගන්න සංකීර්ණත්වය අඩු කර ගැනීම අරමුණින් එක හේතුවක් විදිහට මූලික සටහන් පොත් අපි භාවිතා කරනවා. හරිද? ඊට අමතරව හේතුවක් තමයි කාලච්ඡේදයට අදාළව සිදුවන ඒ කියන්නේ සමානකමක් තියෙන ගනුදෙනු වෙනමම වර්ග කරගන්නේ. يعني දැන් මුදල් ලැබීම් හා ගෙවීම ආශ්‍රිත ගනුදෙනු සමානයි. يعني මුදල් ලැබීම් හා ගෙවීම ආශ්‍රිතව සිදුවන සියලුම ගනුදෙනු එකම මූලික සටහන් පොතක අපි සටහන් කරගත්තාම ඒ කියන්නේ දැන් මුදල් පොතේනේ අපි ඒව සටහන් කරගන්නේ. මුදල් ලැබීම්, මුදල් ගෙවීම, මුදල් පොතේ මෙහෙම සටහන් කරගන්න. දැන් අපිට හදිසියේ ව්‍යාපාරික තීරණයක් ගන්න වෙනවා. දැන් ව්‍යාපාරේ නායකයෙක් ඉන්නවා සමන් කියලා. නාය හිමියේ සමන්ට මං අද 12:21 කලින් 12 මාසේ 18 වෙනිදා මං සමන් රුපියල් 20000ක් දුන්නා කියලා අපේ මුදල් පොතේ සටහන් කරගත්තාම සමන් ඒක දුන්නේ නැහැ කියලා අපි පැමිණිල්ලක් කරොත් අපිට කෙලින්ම මුදල් පොත බලන්න පුළුවන් අපි මේක ගනුදෙනුවක් විදිහට සටහන් කරගෙනද නැද්ද කියලා. නැත්නම් ලෙජරේ අපි මේක මෙනව මුදල් පොතක්
අපි භාවිතා කරන්නේ නැති වුණොත් මේ ලෙජරේ මොන පිටුවේද නැත්නම් මොන ගිණුම මේ ගිණුම තියෙන්නේ මොන පිටුවේද කියලා අපිට සොයා ගැනීම අපහසුයක් තියෙනවා. අන්නේ අපහසුම කරව ගන්න. ඒ කියන්නේ සමාන ලක්ෂණ සහිත ගනුදෙනු වෙන වෙනම සටහන් කරගන්න සටහන් කර ගැනීම අවශ්‍යතාවය මත අපි මූලික සටහන් පොත් ගොඩනගා ගැනීමේ අරමුණක් විදිහට දකින්න පුළුවන්. හරිද? ඊට පස්සේ ලෙජරේ විධිමත් නැහැ. සාමාන්‍යයෙන් අපි මෙහෙම ගිණුම් රාශියක් තිබුණා දැන් අපිලි වෙලා වගේනේ. අපිලි වෙලා දැන් ඔයාගේ තනි පොතක් අරගෙන ඔයාලගේ දැන් සාමාන්‍ය මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ දැන් සබ්ජෙක්ට් 9ක් තියෙනවා නම් ඔයාලගේ සාමාන්‍ය පෙළ නිර්දේශයේ මේ සාමාන්‍ය පෙළ නිර්දේශයේ සබ්ජෙක්ට් 9ම එකම පොතක අපි ලියනවා. හරිද? දැන් එකම පොතක ලියවහම තනි කර අච්චාරුවක් හරි. එතකොට අපිට බලා ගන්න බෑ මොන සබ්ජෙක්ට් එකට අදාළවද මේ කරුණ මේ ලියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ හදිසියේ අපිට නෝට් එකක් බලලා පාඩම් කරගන්න අමාරුයි. ඒක නිසා ඔයාලා වෙන වෙනම මේ ගිණුම් කරණයට වෙනම පොතක්, ඊට පස්සේ විද්‍යාවට වෙනම පොතක්, ගණන් වලට වෙනම පොතක්, ඉංග්‍රීසි වලට වෙනම පොතක්, ඒ වගේ ඉතිහාසයට වෙනම පොතක් විදියට ඔයාලා පොත් 9ක් පවත්වාගෙන යනවා. මේ කරුණම තමයි ව්‍යාපාරයකට වෙන්නේ. සමාන ගනුදෙනු සහිත සමාන ලක්ෂණ සහිත ගනුදෙනු සටහන් කරගන්න වෙනම පොත් අපි ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. හරිද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපැහැදිලි කරුණක් තියෙනවා නම් හැමදාම කියනවා වගේ අපේ WhatsApp දුරකථන අංකයට ඔයාලගේ ගැටලුව ඉදිරිපත් කරන්න. අපි ඒ ගැටලුව ඔක්කොම එකතු කරගෙන දෙසැම්බර් 27 වෙනිදා බලාපොරොත්තු වෙනවා විශේෂ පේපරයක් අපි නිර්මාණය කළා. ඔයාලගේ ගැටලුත් එක්ක අපේ ගැටලුත් උසු කළා. අනිදාට ඒක සාකච්ඡා කරන්න. WhatsApp දුරකථන අංකය 071 39 30 751. හරිද? මේ දුරකථන අංකයට ඔයාලගේ තියෙන ගැටලුව WhatsApp මගින් අපිට යන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා දැන් මං කියන ව්‍යාපාරේ එන්න පුළුල් වෙනවා. දැන් ඔයා පටන් ගත්ත රෙදි කඩේ දවසින් දවස එන්න වර්ධනය වෙනවා. එතකොට ඔයා දැන් සංකීර්ණයි. ඔයාගේ දැන් ව්‍යාපාරයට මිනිස්සු ගනුදෙනු කරවෝ ඇවිල්ලා පිරලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයාට තනියම පාලනයක් ගෙනියන්න අමාරුයි. හරිද? දැන් ඔයාට ඕන විවිධ කට්ටියගේ උදව් ලබා ගන්නවා. මේ ව්‍යාපාරය හරි නියමානුකූලව කළමනාකරණය කරගන්න නම් නැත්නම් නියමානුකූලව පවත්වාගෙන යන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා විවිධ පාර්ශ්වයන්ගේ උදව් ලබා ගන්න. එතකොට ඒ උදව් ලබා ගන්නකොට ඔයා කියනවා ඔයා මුදල් පැත්ත X කියන පුද්ගලයෙක් ඉන්නවා X ට බාර දෙනවා මුදල් ආශ්‍රිත ගනුදෙනු සියල්ල. ඊට පස්සේ Y ට බාර දෙනවා බැංකු කටයුතු ආශ්‍රිත ගනුදෙනු සියල්ල. ඊට පස්සේ විකුණුම් ආශ්‍රිත ගනුදෙනු සියල්ල වාර්තා කරගන්න ඉසඩ්ට බාර දෙනවා. ඊට පස්සේ ගැනුම් ආශ්‍රිත ගනුදෙනු සියල්ල ඒට බාර දෙනවා. ඊට පස්සේ මේ සුළු මුදල් ආශ්‍රිත ගනුදෙනු සියල්ල වාර්තා කරගන්න B කියන පුද්ගලයාට බාර දෙනවා. මේ ගනුදෙනු වර්ගයට අමතරව සිදුවන සියලුම ගනුදෙනු වාර්තා කරගන්න අපි C කියන පුද්ගලයාට කාර්යයන් විදියට පවරනවා. හරිද? එතකොට මේ විදිහට වෙන වෙනම ඔයා වගකීම් කොටසක් පවරනවා. හරිද? එතකොට මේ තුලින් අපිට නිවැරදිව ගිණුම් කරන්නේ සම්බන්ධ වංචා දූෂණ අවම කරගන්න පුළුවන්. හරිද? එතකොට වෙන වෙනම මුදල් ආශ්‍රිත යම්කිසි අක්‍රමිකතාවක් තිබුණොත් අපි කවුද සම්බන්ධ කරන්නේ? X කියන පුද්ගලයා. හරිද? X කියන පුද්ගලයා තමයි දැන් මුදල් පොත හදන්නේ. දැන් ඔයා නෙවෙයි. දැන් ඔයාගේ යටතේ සේවකයෝ ටිකක් ඉන්නවා. X Y Z ABC කියලා. ඒ X Y Z ABC කියන සේවකයෝ යටතේ ඔයා වගකීම් පවරලා තියෙනවා. මුදල් ගිණුම මුදල් ආශ්‍රිත ගනුදෙනු X ට බැංකු ආශ්‍රිත ගනුදෙනු Y ට
ඊට පස්සේ විකුණුම් ආශ්‍රිත ගනුදෙනු ඉසට් සහ ගැනුම් ආශ්‍රිත ගනුදෙනු ඒ කියන පුද්ගලයාට සුළු මුදල් බීට ඊට මේ ගනුදෙනු පහට අමතරව සිදු නොවන ගනුදෙනුවක් සටහන් කරගන්න C කියන පුද්ගලයාටත් වෙන වෙනම ඔයා වගකීම් පවරලා දෙනවා. ඊට පස්සේ මේ ආශ්‍රිත යම් කිසි අක්‍රමිකතාවක් නැත්නම් යම් කිසි හොරකමක් නැත්නම් වංචාවක් සිදු වුණොත් එතකොට ඔයාට පුළුවන් කෙලින්ම අදාළ පුද්ගලයා වගකීම් පුද්ගලයා සම්බන්ධ කරගන්න. හරිද? අන්න ඒ කියන අවශ්‍යතාවත් සපිරනවා. මෙන්න මේ වගේ අපි මූලික සටහන් පොත් ගනුදෙනු ව්‍යාපාරයේ සිදු වන ගනුදෙනු සමාන ලක්ෂණ සහිත ගනුදෙනු වෙන වෙනම මූලික සටහන් පොත්වල සටහන් කිරීම මගින් ඒ ආශ්‍රිතයෙන් සිදුවන වංචා දූෂණ වම කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අන්න ඒ අරමුණ ඉටු කරගැනීමේ අරමුණින් තමයි මූලික සටහන් පොත් නිර්මාණය කරගන්නේ. අන්න ඒ නිර්මාණය කරගැනීමේ තවත් මූලික අරමුණක් තමයි අර මම පැහැදිලි කළේ. හරිද? එතකොට අරමුණු වර්ග දැන් ලෙජරේ සංකීර්ණත්වය අවම කරගන්න. ඊට පස්සේ සමාන ගනුදෙනු සහිත ලක්ෂණ සමාන ලක්ෂණ සහිත ගනුදෙනු වෙන වෙනම අඳුනගන්න. ඊට පස්සේ ඒ ආශ්‍රයයේ සිදුවන වංචා දූෂණ අවබෝධ කරගන්න වගේ අරමුණු ඉෂ්ට කරගන්න තමයි අපි මේ මූලික සටහන් පොත් නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යනවා මූලාශ්‍ර ලේඛන කියලා. මූලාශ්‍ර ලේඛන කියන මාතෘකාවට. හරිද? මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ මොකද්ද? මම මේ නිර්වචනය ලියන්න. මූලාශ්‍ර ලේඛනයක් කියලා මම නෝට් එකේ තියෙන විදිහටම අපි මේක හඳුනගමු. ව්‍යාපාර ගනුදෙනු සිදු වූ විට. හරිද? එම ගනුදෙනු වලට මුල් වී ක්‍රියා කරන අංශය විසින් ගනුදෙනුව සම්බන්ධ සියලු විස්තර අන්තර්ගත කොට වගකිව යුතු නිලධාරියෙකු විසින් අත්සන් කර පිළියෙල කරනු ලබන ලියවිල්ල මූලාශ්‍ර ලේඛන කියලා අපි ඉගෙන ගන්නවා. දැන් මෙහෙම කියව ගමන් ඔයාට එන සංකීර්ණ විස්තරයක් ඔළුවට එනවා. එතකොට ඔයාට මේක මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙලා ඇති. දැන් මෙතන කියන්නේ සරලම කතාවක්. හරිද? ව්‍යාපාර ගනුදෙනුවක් සිද්ධ වුණාම දැන් ඔයා ව්‍යාපාරයේ අයිතිකරු විදියට දැන් ව්‍යාපාරයේ ගනුදෙනු අනිවාර්යයෙන් සිද්ධ වෙනවනේ. අන්න ඒ වගේ ගනුදෙනුවක් සිද්ධ වුණාම සාමාන්‍ය වගේ දැන් හිතමු අමල් ලැබිලා රුපියල් 1500ක ෂර්ට් එකක් අරන් ගියා. ඒතකොට ඒ ගනුදෙනුවක්නේ. අන්න ඒ ගනුදෙනුව සිද්ධ වුණාම එම ගනුදෙනුව වලට මුල් වී ක්‍රියා කරන අංශය විසින් එතකොට මොන අංශයද? විකුණුම් සම්බන්ධ දැන් ඔයා අංශ වලට බෙදලා තියෙන්නේ. එතකොට ගැනුම් වලට වෙනම අංශයක්, විකුණුම් වලට වෙනම අංශයක්, ඊට පස්සේ මුදල් වලට වෙනම අංශයක්, බැංකු ආශ්‍රිත කටයුතු වලට වෙනම අංශයක්, සුළු මුදල් වලට වෙනම අංශයක්. නැත්නම් ඒ ආශ්‍රිත ඊට පස්සේ පොදුවේ වෙනම අංශයක් අපි හදාගත්තා. අන්න ඒ අංශ එම ගනුදෙනුවට මුල් වී ක්‍රියා කරන අංශය විසින්. දැන් අපි විකුණනනේ. එහෙනම් විකුණුම් සම්බන්ධ අංශය ගනුදෙනුවට සම්බන්ධ සියලු විස්තර අන්තර්ගත කොට. දැන් 1500 ෂර්ට් එකට දාලා මිල. ඊට පස්සේ ගත්තු ප්‍රමාණය ඊට පස්සේ අන්න ඒ වගේ විස්තර ඇතුළත් කරලා හරිද සියලු විස්තර අන්තර්ගත කොට වගකිව යුතු නිලධාරියෙකු විසින් අපි ඉස්සෙල්ලා කතා කරානේ අර අපි බෙදාගත්තු අංශවලට අපි වෙන වෙනම නිලධාරීන් පත් කරා වගකිව යුතු නිලධාරියෙක් පත් කරා හරිද මුදල් සම්බන්ධ වගකීම් වලට අපි X කියන නිලධාරිය පත් කරගත්තා එහෙනම් මුදල් ආශ්‍රිත සියලුම දේවල් ගැන එයා තමයි වග කියන්න ඕන. හරිද? එතකොට වගකිව යුතු නිලධාරියෙකු විසින් අත්සන්කර පිළියෙල කරනු ලබන ලියවිල්ල. මේක සාමාන්‍ය සරල ලියවිල්ලක්. තුන්ඩුවක් වගේ තමයි. හරිද? මේ මහලුකුවට මූලාශ්‍ර ලේඛන කියලා බර වචනෙන් ලිව්වට මේක හරිම සරල කතාවක්. හරිද? සාමාන්‍යයෙන් අපි මූලික සටහන් පොතක ලියන්න ගනුදෙනුවක් සටහන් කරගන්න උපයෝගී කරගන්න ලියවිල්ල තමයි සරලව කිව්වොත් මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ. මූලික සටහන් පොත් වර්ග අපි කියනවා මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය,
පොදු ජර්නලි මෙන්න මේ මූලික සටහන් පොත්වල ගනුදෙනුවක් සටහන් කරන්න නම් අනිවාර්යයෙන්ම උපයෝගී කරගන්නවා මූලාශ්‍ර ලේඛන කියන ලියවිල්ල. අන්න ඒ ලියවිල්ල අපි මෙන්න මේ විදිහට අර්ථකථනය කරගත්තා. හරිද? ව්‍යාපාර ගනුදෙනුවක් සිදු වුණාම එම ගනුදෙනුව වලට මුල් වී ක්‍රියා කරන අංශය විසින් ගනුදෙනුව සම්බන්ධ සියලු විස්තර අන්තර්ගත කොට වගකිව යුතු නිලධාරියෙකු විසින් අත්සන් කර පිළියෙල කරන ලබන ලියවිල්ලට කියනවා අපි මූලාශ්‍ර ලේඛනයක් කියලා. හරිද? සාමාන්‍යයෙන් මේක මේ මාතෘකාවෙන් ඔයාලට MCQ බහුවර්ණ ප්‍රශ්න රාශියක් හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධව මූලික සටහන් පොත්වල තීරි කොටසක් තමයි දැනට අපි ඉගෙන ගන්න. ඒ තීරි කොටස අනිවාර්යයෙන්ම ඔයාලා නිවැරදිව පාඩම් කර ගන්න ඕන. මේ ආශ්‍රිතයෙන් ප්‍රශ්න රාශියක් ඇසීමේ අවශ්‍ය මේ අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අපි ඒකට කලින් ඉඳන් සූදානම් වෙලා ඉන්නවා. හරිද? එතන මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර ගනුදෙනු සිදු වූ විට එම ගනුදෙනු වලට මුල් වී ක්‍රියා කරන අංශය විසින් ගනුදෙනුව සම්බන්ධ සියලු විස්තර අන්තර්ගත කොට වගකිව යුතු නිලධාරියෙකු විසින් අත්සන් කර පිළියෙල කරනු ලබන ලියවිල්ලට කියනවා මූලාශ්‍ර ලේඛනයක් කියලා. දැන් අපි බලමු මූලාශ්‍ර ලේඛන වර්ග මොනවද කියලා. හරිද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලා මෙච්චර දවසක් ඔයාලා අමාරු මාතෘකාවක් විදියට හිතින් හිතාගෙන හිටපු. අන්නේ මාතෘකාව අද සරල වෙන්නේ නැති කියලා හිතනවා. හරිද? මූලාශ්‍ර ලේඛනය කියවහම සාමාන්‍යයෙන් බැරෑරුම් විදියට හිතන්නේ. අන්නේ බැරෑරුම්කම ඩිලීට් කරගන්න මං කියලා දුන්න ආකාරයට ඔයා සිතින්ම ආගන්න ඔයා ව්‍යාපාරයේ අයිතිකරු. මං ව්‍යාපාරය දැන් පුළුල් වෙලා තියෙන්නේ. මම මේ ගනුදෙනු වලට මේ වගේ අංශ වලට බෙදාගත්තා. ඒ අංශ වලට බෙදාගෙන ඒ අංශ වලට වගකිව යුතු නිලධාරීන් වෙන වෙනම පත් කරගත්තා. එතකොට ඒ ආශ්‍රිත ගනුදෙනුවක මොකක් හරි දෙයක් සිදු වුණොත් අන්නේ නිලධාරියා තමයි මම සම්බන්ධ කරගන්නේ. අන්නේ සම්බන්ධ කරගන්න. එතකොට මේ නිලධාරීන් මේ මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කරගන්න උපයෝගී කරගන්නවා ලියවිල්ලක්. අන්න ඒකට මූලාශ්‍ර ලේඛනය කියලා අපි ඉගෙන ගත්තා. හරිද? දැන් බලමු මූලාශ්‍ර ලේඛන වර්ග මොනවද කියලා. හරිද? හරි. දැන් අපි බලමු මොනවද මූලාශ්‍ර ලේඛන වර්ග කියලා. හරිද? අපි දැන් ඉගෙන ගත්ත මූලික සටහන් පොත් වර්ග කීයද? 6ක් ඉගෙන ගත්තා. ඒ 6ට අදාළ වෙන වෙනම මූලාශ්‍ර ලේඛන තියෙනවා. අපි මේ වගේ වගුවකින් මේක පැහැදිලි කරගමු. මූලික සටහන් පොත ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනය. හරිද? එතකොට මම කිව්වා මූලික සටහන් පොත් වර්ග 6ට අදාළ වෙන වෙනම මූලාශ්‍ර ලේඛන තියෙනවා. මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ ඒ මූලික සටහන් පොතේ ගනුදෙනුවක් සටහන් කරන්න කලින් අපි උපයෝගී කරගන්න යම්කිසි තුන්ඩුවක් කියලා. අනේ තුන්ඩු කැලකට තමයි අපි මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ. හරිද? එතකොට පළවෙනියටම ගමු අපි මුදල් පොත. හරිද? එතකොට මුදල් පොතේ ගනුදෙනුවක් සටහන් කරනකොට හරිද? දැන් මුදල් වලට බාරකාරය x කියන පුද්ගලයා තමයි මම යොදවලා තියෙන්නේ මුදල් අංශයෙන්. එතකොට මුදල් පොත බාරකාරය x කියන පුද්ගලයා මුදල් පොතේ ගනුදෙනුවක් සටහන් කරන්න පෙර මොකක්ද උපයෝගී කරගන්න ලියවිල්ලක් පොදුවේ මූලාශ්‍ර ලේඛනයක් කිව්වට ඒ මූලාශ්‍ර ලේඛනයක් ලේඛන වර්ග වලින් මුදල් පොතේ ගනුදෙනුවක් සටහන් කරගන්න උපයෝගී කරගන්න මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත් හා ගෙවීම් වවුචර්. ලදුපත සහ ගෙවීම් වවුචරේ. මේ ලදුපත කියන්නේ මොකද්ද? සියලුම මුදල් ලැබීම් සටහන් කරගන්න උපයෝගී කරගන්න මූලාශ්‍ර ලේඛනය. ගෙවීම් වවුචරේ කියන්නේ සියලුම මුදල් ගෙවීම් සටහන් කරගන්න උපයෝගී කරගන්න මූලාශ්‍ර ලේඛනය. එතකොට x කියන පුද්ගලයා මුදල් පොතේ ගනුදෙනුවක් සටහන් කරන්න කලින් අනිවාර්යයෙන්ම ලදුපත හා ගෙවීම් වවුචරේ උපයෝගී කරගෙන තමයි ඒ මුදල් පොතේ අදාළ ගනුදෙනුව සටහන් කරන්නේ. එතකොට මුදල් පොතට අදාළව පවතින මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත් හා ගෙවීම් වවුචරේ. මුදල් ලැබීම් ලදුපත් වලිනුත් මුදල් ගෙවීම් වවුචරේ උපයෝගී කරගෙන අපි සටහන් කරගන්නවා. හරි. එතකොට දෙවෙනි මූලාශ්‍ර ලේඛන මූලික සටහන් පොත විදිහට අපි ඉගෙන ගත්තා බැංකු ගිණුම. හරිද? දැන් බැංකු වලට අපි යෙදුවේ y කියන පුද්ගලයා. හරිද?
එතකොට Y කියන පුද්ගලයා බැංකු ගිණුමේ සටහන් කරන්න උපයෝගී කරගන්න යම් කිසි ලියවිල්ලක්. අන්න ඒ ලියවිල්ලට අපි කියනවා මේක මූලාශ්‍ර ලේඛන කියලා. එතකොට මූලාශ්‍ර ලේඛනයේට ලේඛන යටතේ බැංකු ගිණුමට අදාළ වෙන මූලාශ්‍ර ලේඛන තමයි තැන්පත් කිරීමේ කුවිතාංශය. තුනක් තියෙනවා. තැන්පත් කිරීමේ කුවිතාංශි. මෙහෙම කිව්වහම නිකන් සාමාන්‍යයෙන් බර වචනේ කිව්වහම ඔයාලට අමාරු වෙන්න පුළුවන්. තැන්පත් කිරීමේ කුවිතාංශි කියන්නේ දැන් ඔයාලා හැමෝටම බැංකු ගිණුමක් තියෙනවා. ඒ බැංකු ගිණුමේ දැන් ඔයා සල්ලි දාන්න ගියාම දැන් ATM මැෂින් වලින් දාන්න නිසා ඒත් අපිට කුවිතාංශයක් ගන්න පුළුවන්. එතකොට ඔයා ATM මැෂින් එකෙන් අපේ ATM CDM මැෂින් එකෙන් ඔයා බැංකු ගිණුමට මුදල් ටිකක් දැම්මා අපිට ඒ දාන මුදල් වලට අදාළව අපිට එනවා රිසිට් එක. අන්න ඒකට තමයි කියන්නේ තැන්පත් කිරීමේ කුවිතාංශය කියලා. මේ 아무තු මහා ලොකු දේවල් නෙවෙයි මේ. හරිද? එතකොට මේ නම විතරයි අමාරු. නැත්නම් මේකෙන් කියන්නේ සරල දෙයක්. තැන්පත් කිරීමේ කුවිතාංශي තා තියෙනවා ගෙවීම් වවුචර් අපේ ණයහිමියෙක්ට මුදල් ගෙවන බැංකුවේ. හරිද? එතකොට අපි ණයහිමියට මුදල් ගෙවනකොට අපිට ඒක අපි ගෙවනවනේ. අන්න ඒ වගේ ගෙවීම් බැංකුව හරහා සිදු කරනවා නම් එතකොට බැංකු ගිණුම හරහා සිදු වෙනවා නම් මෙන්න මේ වගේ අපි තුන්ඩු කෑල්ලක් දුන්නොත් අනේ තුන්ඩු කෑල්ලට කියනවා ගෙවීම් වවුචර් කියලා. අන්නේ ගෙවීම් වවුචරයත් උපයෝගී කරගන්නවා බැංකු ගිණුමේ අදාළ ගනුදෙනුවක් සටහන් කරනකොට. හරිද? ඊට අමතරව තව තියෙනවා බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයත් උපයෝගී කරගන්නවා බැංකු ගිණුමේ යම්කිසි ගනුදෙනුවක් සටහන් කරනකොට. බැංකු ප්‍රකාශය කියලා කියන්නේ බැංකුව විසින් අපිට මාසයක් කාලච්ඡේදයක් අවසානයේ බැංකුව විසින් අපිට ගිණුමේ විස්තර දාලා ප්‍රකාශයක් එවනවා. අන්නේ ප්‍රකාශයත් අපි උපයෝගී කරගන්නවා අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ. හරිද? දැන් අපි ව්‍යාපාරයේ තියෙන බැංකු පොතේ දැන් අපි මුදල් පොත වෙනම තියෙනවා, බැංකු පොත වෙනම තියෙනවා. දැන් ව්‍යාපාරය ඇතුලේ මම මේ කතා කරන්නේ. අන්න ඒ ව්‍යාපාරය ඇතුලේ තියෙන බැංකු පොතේ යම්කිසි ගනුදෙනුවක් සටහන් කරගන්න බැංකුව විසින් අපිට එවන ප්‍රකාශයක් තියෙනවා. ඒකට කියනවා බැංකු ප්‍රකාශය කියලා. අන්න ඒ බැංකු ප්‍රකාශය උපයෝගී කරගන්නවා මේ බැංකු පොතේ නැත්නම් බැංකු ගිණුමේ ගනුදෙනුවක් සටහන් කරනකොට. ඊට අමතරව තවත් එකක් තියෙනවා අගරු චෙක්පත් දැන්වීමේ නැත්නම් අගරු චෙක්පත් දැනුම් දීමේ පත්‍රිකාව. මේ නංගිමල්ලේ අනිවාර්යෙන් මේව පාඩම් කරගන්න ඕන. මේවෙන් තමයි අනිවාර්යෙන් MCQ රාශියක් අසන්න පුළුවන්. සෑම අවුරුද්දකම මේ පාඩමෙන් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අවධානයෙන් මේක අමතක කරන්නේ නැතුව ඉදිරියට හොඳට පාඩම් කරලා සරලව පාඩම් කරලා ඒ දැනුම යාවත් කාලින කරගන්න විදියට කරගන්න ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් ඊට අන්තිම එක තමයි අගරු චෙක්පත් දැනුම් දීමේ පත්‍රිකාව. චෙක්පත් සම්බන්ධ ගනුදෙනු සකස් කරන්නේ අපි බැංකුව හරහා අපි නිකුත් කරන සෑම චෙක්පතක්ම වගේම අපිට ලැබෙන සෑම චෙක්පතක්ම නිසියාකාරව අපිට මුදල් ලබා ගන්න සමහර අවස්ථාවලදී බැරි වෙලා යනවා. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී බැංකුව විසින් අපිට ඒ සම්බන්ධව යම්කිසි පත්‍රිකාවක් එවනවා. අන්න ඒකට කියනවා අගරු චෙක්පත් දැනුම් දීමේ පත්‍රිකාව කියලා. අන්න අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු ගිණුමේ නැත්නම් අපේ ව්‍යාපාරයේ තියෙන බැංකු පොතේ ගනුදෙනුවක් සටහන් කරගන්නකොට මෙන්න මේ කියන මූලාශ්‍ර ලේඛනයක් අපි උපයෝගී කරගන්න. එතකොට බැංකු ගිණුම ආශ්‍රිතව ගනුදෙනුවක් සටහන් කරගන්නකොට තැන්පත් කිරීමේ කුවිතාංශي බැංකු ගිණුමේ ගනුදෙනුවක් සටහන් කරගන්න කලින් උපයෝගී කරගන්න මූලාශ්‍ර ලේඛන තැන්පත් කිරීමේ කුවිතාංශي ගෙවීම් වවුචරය තැන්පත් කිරීමේ කුවිතාංශي ඊට පස්සේ ගෙවීම් වවුචරය බැංකු ප්‍රකාශය අගරු චෙක්පත් දැනුම් දීමේ පත්‍රිකාව. හරිද?
අනිවාර්යෙන් මේව පාඩම් කරගන්න. අනිවාර්යෙන් මේවා බහුවර්ණ ප්‍රශ්න ඇසීමේ සම්භාවිතාව ඉතා ඉහළගේ ගන්න. හරිද? ඊට පස්සේ අපි මූලික සටහන් පොත් වර්ග දෙකකට අදාළව පවතින මූලාශ්‍රය ගැන සාකච්ඡා කරා. අපි ඊළඟට බලමු තුන්වෙනි මූලික සටහන් පොත මොකක්ද කියලා. හරිද?